දෙනාටම සුබ දවසක් වේවා. අද අපි සාකච්ඡා කරන්නේ පෙට්‍රල් එන්ජින් වල පමණක් භාවිතා කරන ජොලන පද්ධතිය පිළිබඳවයි. මෙතෙන්දී මං කිව්වේ පෙට්‍රල් එන්ජින් වල විතරක් ජොලන පද්ධතියක් භාවිතා කරනවායි කියලා. දැනටමත් සමහර දන්නවත් ඇති අපි ඩීසල් ඉන්ධන භාවිතා කරද්දී ජොලන පද්ධතියක් භාවිතා වෙන්නේ නැහැ. එතනදී ජොලනය වෙන්නේ ස්වයං ජොලනය. සම්පීඩිත වාතයට ඉන්ධන විදීම තුලින් තමයි එතනදී ජොලනය වෙන්නේ. නමුත් පෙට්‍රල් එන්ජින් වල අපි මේ දවාලීම සිද්ධ කරන්නට ඕනේ. එතකොට අපිට යම් කිසි අධිවෝල්ටීයතාවයක් ලබාගෙන විශාල පුළිඟුවක් ඇති කරගන්නට වෙනවා. මෙතනදී වෝල්ට් 20000ක් 20000ක වගේ ප්‍රමාණයක වෝල්ටීයතාවයක් වැඩි කරගෙන තමයි මේ පුළිඟුව ඇති කරගන්නට ඕනේ. දැන් ඔබට ගැටලුවක් පැන නගින්නට පුළුවන්. ඇයි ඇත්තටම කොහොමද මේ වැඩේ වෙන්නේ? වෝල්ට් 12ක වෝල්ටීයතාවය වෝල්ට් 22000ක් දක්වා වැඩි කරන්නේ කොහොමද? හරි. ඒ සඳහා භාවිතා කරන පද්ධතිය තමයි ජොලන පද්ධතිය. ඔබට මම සඳහන් කරන්නම් චූසන පහරේදී ඉන්ධන වාත මිශ්‍රණය පෙට්‍රල් එන්ජින් වල සිලින්ඩරය තුලට ලැබෙනවා. චූසන පහරේ. ඒ චූසන පහරේදී ලැබිච්ච ඉන්ධන වාත මිශ්‍රණය දවාලීම සඳහා පෙට්‍රල් එන්ජින් වල පුළිඟු පේනුවක් යොදලා තියෙනවා. මේ පුළිඟු පේනුවෙන් වෝල්ට් 22000ක වෝල්ටීයතාවකින් යුක්ත පුළිඟුවක් ලබා දිය යුතු වෙනවා. මේ 22000ක් අතර වෝල්ටීයතාවකින් යුක්ත පුළිඟුව නිර්මාණය කරන්නේ වර්ධනය කරගන්නේ ජොලන පද්ධතිය. දැන් අපි සාකච්ඡා කරමු ජොලන පද්ධතියට අයත් උපාංග. පළමුවෙන්ම ජොලන පද්ධතියේ වෝල්ටීයතාවය වෝල්ට් 12කින් සමන්විත මෝටර රථයක වෝල්ට් 22000ක් දක්වා වර්ධනය කරන්නට ඕනේ. අපි දන්නවා මෝටර රථයක භාවිතා කරන සාමාන්‍ය ඊයම් අම්ල බැටරියක භාවිතා කරන්නේ වෝල්ට් 12ක වෝල්ටීයතාවය. මේ බැටරියේ වෝල්ටීයතාවය වෝල්ට් 12ක වෝල්ටීයතාවය වෝල්ට් 22000ක් දක්වා වැඩි කරද්දී ඒ පද්ධතියක් පරිපත සටහනක් භාවිතා වෙනවා. ඔබ මගේ පිටුපසෙන් දකින්නේ ඒ පරිපත සටහනයි. මෙතනින් දිස්වන්නේ. එතනදී පළමුවෙන්ම වෝල්ට් 12ක වෝල්ටීයතාවය බැටරිය හරහා ජොලන ස්විච් එකකට ගමන් කරනවා. ජොලන ස්විච් එකක් අපි යොදන්නේ ඇයි? ජොලන ස්විච් එකක් භාවිතා කරද්දී අපිට මේ වෝල්ටීයතාවය මේ පද්ධතියට ලබා දීමත් ඒ වෝල්ටීයතාවය අවශ්‍ය පරිදි විසන්ධි කිරීම ඇති කරන්නට පුළුවන් වෙනවා. ඒ වගේම ජොලන ස්විච්ෙන් ඊළඟට මේ පරිපතයේ සම්බන්ධ වෙන උපාංගය තමයි ජොලන දඟරය. ජොලන දඟරය. ඉග්නේෂියම් කොයිල්. ජොලන දඟරයෙන් සිද්ධ වෙන්නේ අර බැටරියෙන් ආපු ජොලන ස්විච් හරහා අවශ්‍යතාවය පරිදි ඇති නැති කරන්නට භාවිතා කරපු වෝල්ටීයතාවය පළමුවෙන්ම උපාංගයක් ලෙස ප්‍රධාන උපාංගයක් විදිහට සම්බන්ධ වෙන්නේ ජොලන දඟරයට. මේ ජොලන දඟරයේ භාවිතා කරනවා දඟර දෙකක්. එකක් ප්‍රාථමික දඟරය, අනික ද්විතීක දඟරය. ප්‍රාථමික දඟරයෙන් වැඩි විස්කම්භයකින් යුක්ත පරිවෘත තඹ කම්බි භාවිතා කරනවා. වැඩි විස්කම්භයක් තියෙන පරිවෘත තඹ කම්බි තමයි මේ ප්‍රාථමික දඟරයේ භාවිතා කරන්නේ. එතකොට එකම මාධ්‍යයක් වටා ප්‍රාථමික සහ ද්විතීක යනුවෙන් දඟර දෙකක් ඔතලා තියෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ ජොලන දඟරය කියලා. එතකොට මේ ජොලන දඟරයේ ඇතුලේ ඒ යකඩ හරය වටා අභ්‍යන්තරයෙන් ඔතලා තියෙන්නේ ද්විතීක දඟරය.
ඒකේ වටේට තමයි ද්විතීක දඟරය වටා තමයි යොදලා තියෙන්නේ ප්‍රාථමික දඟරය. එතකොට ප්‍රාථමික දඟරය මහත කම්බියෙන් වැඩි විස්කම්බයකින් යුක්ත කම්බියකින් අඩු වට ප්‍රමාණයක් වට 350කට ආසන්න ප්‍රමාණයක් තමයි යොදලා තියෙන්නේ. එතකොට ඒක අභ්‍යන්තරයේ තියෙන ද්විතීක දඟරය කොච්චර වට ප්‍රමාණයක් යොදලාද? ඒක යොදලා තියෙනවා වට 20000ක් විතර. ඒකේ කම්බියේ මහත අඩුයි. කම්බියේ විස්කම්බය අඩුයි. නමුත් වට ගන්න වැඩි. එහෙනම් ප්‍රාථමික දඟරයේ අඩු වට සංඛ්‍යාවකින් මහත කම්බියකින් ද්විතීක දඟරයේ වටේ උතලා තියෙනවා. ද්විතීක දඟරයේ යකඩ හරය වටා උතලා තියෙනවා. අඩු විස්කම්බයකින් යුක්ත සිහින් කම්බියකින් වැඩි වට සංඛ්‍යාව. ඕක තමයි ජ්වලන දඟරයේ අභ්‍යන්තරයේ සැකැස්ම. ඊළඟට මේ ජ්වලන දඟරයේ අග්‍ර තුනක් තියෙනවා බාහිරට නිරාවරණය වෙලා. එතකොට අපි බැටරියෙන් ආව ජ්වලන ස්විචය ඔස්සේ විසන්ධි සංධි කරන්නට ආපු පරිපතේ ඒ සම්බන්ධ රැහෙන පළමුවෙන්ම ජ්වලන දඟරයේ ධනාග්‍රයට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ ධනාග්‍රයට සම්බන්ධ අභ්‍යන්තරය අපි ගත්තොත් මෙතනදී ප්‍රාථමික දඟරයේ එක් අග්‍රයක්. ප්‍රාථමික දඟරයේ අපි දඟරයක දන්නවා අග්‍ර දෙකක් තියෙනවා බාහිරට. ඒකේ ප්‍රාථමික අග්‍රය ඔය ආපු බැටරි කරන්ට් එකට සම්බන්ධ වෙනවා. නමුත් ද්විතීක අග්‍රයත් ආරම්භ කෙරවල සම්බන්ධ වෙන්නේ ජ්වලන දඟරය අර බැටරියෙන් ආපු ධනාග්‍රයටම තමයි. එහෙනම් බැටරියෙන් ආපු ධනාග්‍රයට ද්විතීක දඟරයේ පළමු ආරම්භක කෙලවරත් ප්‍රාථමික දඟරයේ ආරම්භක කෙලවරත් කියන දෙකම සම්බන්ධ කරලා තිබෙනවා. ඊට පස්සේ ප්‍රාථමික දඟරයේ අවසාන කෙලවර මම ඉදිරියේ සඳහන් කරන්නම්. විස්පර්ශක තුඩු කියන්නේ මොකක්ද? අන්න ඒ විස්පර්ශක තුඩු වල සචල තුඩ සම්බන්ධ වෙනවා ප්‍රාථමික දඟරයේ අවසාන කෙලවර. එතකොට ද්විතීක දඟරයේ අවසාන කෙලවර ඔබට ගැටලුවක් වෙන්නට පුළුවන් කොහෙටද සම්බන්ධ වෙන්නේ කියලා. අන්න ඒ ද්විතීක දඟරයේ අවසාන කෙලවරෙන් තමයි අපි කියපු අධි වෝල්ටීයතාවයක් සහිත පුලිඟුව නිකුත් වෙන්නේ. හරි. එතකොට ඔබ දන්නවා ට්‍රාන්ස්ෆෝමරයක් ගත්තාම අපි දන්නවා සාමාන්‍යයෙන් සරලව මේකේ චුම්බක පේරණයක් හින්දා තමයි එක වෝල්ටීයතාවය අඩු කරගන්න අවශ්‍යතාවය පරිදි එහෙම නැත්නම් වැඩි කරගන්නවා. චුම්බක ශ්‍රාවය පේරණය කරගැනීම. මෙන්න මේ සිද්ධාන්තය තමයි අර ජ්වලන දඟරයේ තුලත් වෙන්නේ. එතනදිත් වෙන්නේ ප්‍රාථමික දඟරයේ වෝල්ටීයතාවය සඳහා ඇතිවෙන චුම්බක බල රේඛා කැපීම හේතුවෙන් ද්විතීක දඟරයෙන් පේරණය වෙනවා අධි වෝල්ටීයතාවයක්. එහෙම වෙන්නේ අධි වෝල්ටීයතාවයක් පේරණය වෙන්නේ මම කිව්වා ඔබට ඉස්සෙල්ලා අර ද්විතීක දඟරයේ සිහින් කම්බියෙන් තියෙන්නේ. ඒ සිහින් කම්බියෙන් වැඩි වට සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අර වෝල්ටීයතාවයේ වෝල්ට් 12ක් තිබිච්ච එක වෝල්ටීයතාවයේ වෝල්ට් 20000 දක්වා වර්ධනය වෙන්නේ. වෝල්ට් 22000 දක්වා වර්ධනය වෙන්නේ. ඔන්න ඔය සිද්ධාන්තය තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේ ප්‍රාථමික දඟරයෙන් යන ධාරාව ඒකාකාරව එකම විදිහට ගලන් ගියොත් සරල ධාරාවක් තමයි බැටරි කරන්ට් එක. ඒක ඔබ දන්නවා. ඕලෙවල් වලදීත් ඔබ ඉගෙනගෙන ඇති විද්‍යාවට. ඒතකොට සරල ධාරාවකින් මේ චුම්බක බල රේඛා කැපීම සිද්ධ කරන්නට බෑ. මේකට යාන්ත්‍රික උපක්‍රමයක් භාවිතා කළ යුතු වෙනවා. චුම්බක බල රේඛා ඇතිවීම සහ නැතිවීම මේ මොහොත තුලයි චුම්බක බල රේඛා කැපෙන්නේ ද්විතීක දඟරයේ ඔස්සේ. එහෙනම් මේ ප්‍රාථමික දඟරයේ වෝල්ටීයතාවය ඇති නැති කලේ නැතොත් ද්විතීක දඟරයෙන් අධි වෝල්ටීයතාවයක් තීරණය වෙන්නේ නැහැ. එහෙම ඒ නිසා අපි ද්විතීක දඟරයෙන් අධි වෝල්ටීයතාවයක් තීරණය කර ගැනීම සඳහා ප්‍රාථමික දඟරයේ වෝල්ටීයතාවය ඇති නැති කල යුතු වෙනවා. මේකට යාන්ත්‍රික ක්‍රමයක් භාවිතා කරනවා. ඩිස්ට්‍රිබියුටරය තුල ඊශාවක් තිබෙනවා. මේ ඊශාවට සම්බන්ධ කැමි තිබෙනවා. කැමියක් තිබෙනවා. මේකේ කැමි නාසයන් කැමි මුදුන් තිබෙනවා. මේ කැමි මුදුන් වලට සම්බන්ධ වෙනවා සචල තුඩ සහිත ස්පර්ශක තුඩ. මේකෙන් හරියට ස්විච් එකක් වගේ. මේක ගෑවෙද්දී පරිපතය සම්බන්ධ වෙනවා. එතකොට ප්‍රාථමික දඟරයේ ඔස්සේ පරිපතය සම්පූර්ණ පරිපතයක් විදිහට ධාරාව ගමන් කරනවා. ඒ වගේම මේක විසන්ධි වෙද්දී
ප්‍රාථමික දඟරේ වෝල්ටීයතාවය වෝල්ට් 12 සිට 0 දක්වා අඩු වෙනවා. මේ සිද්ධාන්තය පදනම් කරගෙන මේ ප්‍රාථමික දඟරේ වෝල්ටීයතාවය නැති වෙන මොහොතේදී ද්විතීයික දඟරේ ඔස්සේ අධි වෝල්ටීයතාවයක් වෙන්නේ. මේ සිද්ධාන්තය තමයි උතෙන්දි වෙන්නේ. එතකොට අපි දන්නවා පිස්ටන්වත් සම්බන්ධ වෙලා තිබෙනවා දඟර කඳකට. ඒ දඟර කඳ කරකැවෙන බලයෙන්ම තමයි අර කැමියක් කරකැවෙන්නේ ඩිස්ට්‍රිබියුටර්. ඒක කරකැවෙන වේගය තමයි දඟර කඳ වටයක් කරකැවෙද්දී අර කැමිය කරකැවෙන්නේ වට භාගයයි. දඟර කඳ වට දෙකක් කරකැවෙද්දී කැමිය කරකැවෙනවා එක වටයක්. එතකොට මේ කැමිය එක වටයක් කරකැවෙනවා කියන්නේ සිලින්ඩර 4ක් තියෙනවා නම් මුදුන් 4ක් තිබෙනවා. එනම් ප්‍රාථමික දඟරේ වෝල්ටීයතාවය 4 සැරයක් ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඒ වගේම තමයි මේ විස්පර්ශක තුඩු දෙක එකට සම්බන්ධ වෙලා නමුත් කැමියත් කැරකෙනවා. විස්පර්ශක තුඩු දෙක එකට සම්බන්ධ වෙලා කැමිය කැරකෙන කාලයට අපි කියනවා ඩිවෙල් කෝණය කියලා. ඒ කෝණයට කියනවා. විස්පර්ශක තුඩු දෙක එකට සම්බන්ධ වෙලා ප්‍රාථමික දඟරේ ඔස්සේ ධාරාවක් ගමන් කරනවා. ඒ වගේම ඒ වෙලාවට කැමිය පොඩ්ඩක් කැරකෙනවා. ඉස්සෙන්නේ නැහැ. ඒ කියන්නේ යම් කිසි කෝණයකින් කැරකෙනවා. මේ කෝණයට කියනවා ඩිවෙල් කෝණය කියලා. එතකොට දැන් ද්විතීයික දඟරේ වෝල්ටීයතාවය තීරණය වෙනවා. ඒක ගැටලුවක් නැහැ. හරි. එතකොට මේ ද්විතීයික දඟරෙන් සිලින්ඩර 4ක් සහිත බහු සිලින්ඩර එන්ජිමකට ලැබෙන අධි වෝල්ටීයතාවය අපි නිසි මොහොතේදී එන්ජිම ක්‍රියා කරද්දී නිශ්චිත මොහොත තුලදී මේක බෙදා හරින්න ඕනේ. එහෙනම් අර ඩිස්ට්‍රිබියුටරෙන්ම තමයි යොකත් වෙන්නේ. බෙදා හරින්නෙන්මයි යොකත් වෙන්නේ. ඒ බෙදා හරිනේ ඊශාවේ මුදුනට භ්‍රමකයක් රොටර් එකක් සම්බන්ධ කරලා තිබෙනවා. මේ රොටරයෙන් අපිට රොටරයක් කැරකෙනවා අර ඊශාව ඔස්සේ කැමිය සම්බන්ධ වෙච්ච ඊශාවෙම ඉහළ තිබෙන්නේ මේක. ඒතකොට මේ රොටරය කැරකෙවෙද්දී අදාළ සිලින්ඩරයට සම්බන්ධ මොහොතේදී ඒකේ පුඩු 4ක් විවෘතව තියෙනවා සිලින්ඩර 4ක. මධ්‍ය පුඩුවට තමයි අපි අර ද්විතීයික දඟරෙන් ආපු වෝල්ටීයතාවය ලබලා දෙන්නේ. ඒතර මධ්‍ය පුඩුවේ කාබන් ඇතිල්ලක් හරහා සම්බන්ධ වෙන තඹ පටියකින් ද්විතීයික දඟරෙන් ආපු වෝල්ටීයතාවය අර බාහිරින් එක් සමාන්තරව සම්බන්ධ කරලා තියෙන පුඩු 4 ඇතිලි වලට ගමන් කරනවා. ඒ හරහා තඹ කොහු වලින් අදාළ සිලින්ඩරයට පුලිගොඩ එකතු කරනවා. එතකොට මේක රවුමට භ්‍රමණය වෙද්දී භ්‍රමකය. එතකොට මේ ද්විතීයික දඟරේ වෝල්ටීයතාවය අපි නිසි මොහොතේදී අදාළ සිලින්ඩරය සම්පීර්ණ අවස්ථාවක තියෙන සම්පීර්ණ බහර අගභාගයේදී පුලිගොඩ ලබලා දෙන්නේ. ඒ අදාළ සිලින්ඩරයට ලබා දීමට හැකියාව තිබෙනවා. ඕක තමයි බෙදාහරණයේ කරතව. එතකොට බෙදාහරණය වෙන්නේ ද්විතීයික දඟරේ වෝල්ටීයතාවයේ අවශ්‍ය මොහොතේදී අවශ්‍ය සිලින්ඩරයට බෙදා දීම. මේක අපි සම්බන්ධ කරනවා 1 3 4 2 1 3 4 2 එහෙම නැත්නම් 1 2 4 3 ඔය විදිහට පළමු සිලින්ඩරයේ බල පහරක් නිකුත් වුණාම නැවත බල පහරක් නිකුත් වෙන්නේ තුන්වෙනි සිලින්ඩරයේ. එහෙම නැත්නම් දෙවෙනි. ඊළඟට දෙවෙනි එකේ බල පහරක් නිකුත් වුණාට පස්සේ ඊළඟට බල පහරක් නිකුත් වෙන්නේ හතරවෙනි සිලින්ඩරයේ. ඔය ආකාරයට අපි අර පුඩු නිවැරදි සිලින්ඩරයට සම්බන්ධ කර යුතු වෙනවා. එතකොට දැන් මම අමතර දෙයක් ඔබට සඳහන් කරනවා. අපි කියුවා අර විස්පර්ශක තුඩු වලින් තමයි ප්‍රාථමික දඟරේ වෝල්ටීයතාවය ඇරෙන්නේ. සම්බන්ධ වීම සහ විසන්ධි වීම සිද්ධ කරනවා. එතකොට මේ සම්බන්ධ වීමයි විසන්ධි වීමයි සිද්ධ කරද්දී අර ද්විතීයික දඟරේ වෝල්ටීයතාවය ඇති කර ගැනීමට තමයි මේ කරතව්‍ය වෙන්නේ. ඒක ඔබ දන්නවා දැනටම. එතකොට මේ හරහා වෝල්ටීයතාවය අර විස්පර්ශක තුඩු ඔස්සේ පැමිණෙන වෝල්ටීයතාවයේ විසන්ධි වන මොහොතේදී ඒ හරහා වෝල්ටීයතාවය පැනීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මේක අපි එහෙම වෝල්ටීයතාවයක්, ඒ කියන්නේ ස්පාර්ක් එකක් ඇති වුණොත් මේ තුඩු පිලිස්සෙන්නට පුළුවන්. තුඩු වලට හානි වෙන්නට පුළුවන්. මේ සඳහා අපි භාවිතා කරනවා සමාන්තරව මේ තුඩු දෙකට සමාන්තරව දාරිත්‍රකයක්. දාරිත්‍රකයක් දැම්මයින් පස්සේ අර ප්‍රාථමික දඟරේ විස්පර්ශක තුඩු විවෘත වුණාම ඒ මොහොතේදී අර ගලා එන දාලාව කෙලින්ම දාරිත්‍රකය හරහා භූගත වෙනවා.
දාරිද්‍රකය හරහා කබඩා කරගන්නවා. එතකොට නැවතත් විස්පර්ශක තුඩු සම්බන්ධ වුණාට පස්සේ දාරිද්‍රකය සමාන්තරව සම්බන්ධ කළ නිසා විසර්ජනය වෙනවා දාරිද්‍රකය. එතකොට දාරිද්‍රකයක් දානවා විස්පර්ශක තුඩු වල ආරක්ෂාව සඳහා. එතකොට මේ කාරණා ටික තමයි ජොලන පද්ධතිය ඔබ දැනගත යුතුම කාරණා ටික. එතකොට බෙදාහරණයේදී අපි දන්නවා නිවැරදි මොහොතේදී බෙදාහරණය තුලින් භ්‍රමකයේ ඔස්සේ ඒ වගේම ප්‍රාථමික දඟරයේ වෝල්ටේජතාවය ඇති නැති වෙනවා. මේ කාර්යයන් දෙකම වෙනවා බෙදාහරණය. තවත් එක වැඩක් වෙනවා මේ බෙදාහරණය. අන්න ඒක තමයි ඊළඟට අපි සාකච්ඡා කරන්නේ. බෙදාහරණයෙන් කාර්යයන් තුනක් වෙනවා. අපි කාර්යයන් දෙකක් කතා කළා. ප්‍රාථමික දඟරයේ වෝල්ටේජතාවය කැඩීම, නිවැරදි මොහොතේ සිලින්ඩර සඳහා බෙදා හැරීම. තුන්වෙනි කාරණාව තමයි බෙදාහරණයෙන් වෙන අර වේගයෙන් මෝටර රථයක් ගමන් කරද්දී ඒ වගේම ලැසිදිවුම අවස්ථාවේදී මෝටර රථයේ ජීරයක් සඳහා සම්බන්ධ නොකර ස්ථාවර සාමාන්‍ය අවස්ථාවේදී මෝටර රථයේ පණ ගැන්වීමෙන් පසුව තිබෙන අවස්ථාව ලැසිදිවුම එහෙම නැත්නම් අයිඩල් අවස්ථාවේදී යම් කිසි පෙර පුළිඟුවක් ලබා දිය යුතු වෙනවා. ලබා සම්පීඩන පහර අගභාගයේදී අපි පුළිඟුව ලබා දෙනවා නම් ඒ ලබා දිය යුතු වේලාවට කලින් තවත් චුට්ටක් ඉස්සෙල්ලා ලබා දිය යුතු වෙනවා පුළිඟුව. මෙන්න මේ වැඩෙත් වෙන්නේ අර කියපු ඩිස්ට්‍රිබියුටර් එකම තමයි. මේකේ තියෙනවා ක්‍රමවේද දෙකක්. ඉහළ වේගවලදී පුළිඟුව වේලාසනින් ලබා දීම සඳහා ඩිස්ට්‍රිබියුටර් තුළ අන්තර්ගත කරලා තියෙනවා කේන්ද්‍රාපසාරී පෙරයුම් ඒකකය සහ රික්ත පෙරයුම් ඒකකය කියලා උපාංග දෙකක්. රික්ත පෙරයුම් ඒකකයේදී නෙමේ වේග අවස්ථාවේදී පුළිඟුව වේලාසනින් ලබලා දෙන්නේ. කේන්ද්‍රාපසාරී සෙන්ට්‍රිෆියුගල් ඇඩ්වාන්ස්. ඔතෙන්දී තමයි එන්ජිම වේගයෙන් කරකැවෙද්දී කැමිය කරකැවෙන වේගයට සමානව එහෙම නැත්නම් දඟර කඳ කරකැවෙන වේගයෙන් හරි අඩක් තමයි අර ඊශාව කරකැවෙන්නේ ඩිස්ට්‍රිබියුටර්. ඒ ඊශාව හරි අඩක් කරකැවෙද්දී මෙන්න මේ මොහොතේදී අපි දන්නවා එන්ජිමේ වේගය වැඩි. RPM එක වැඩි. විනාඩියක් තුල තප්පරයට වැඩි ප්‍රමාණයක් කරකැවෙන අවස්ථාවකදී මේ අර කියපු කැමියට සම්බන්ධ කරලා තිබෙන ගවර්නර් දෙකක් එහෙම නැත්නම් බොරපළු දෙකක් වේගයෙන් කරකැවෙනවා ඒ කැමියත් එක්ක. එතකොට වේගයෙන් කරකැවෙද්දී අර කේන්ද්‍රාපසාරී බලයේ හින්දා මේක ඈතට වේගයෙන් කරකැවෙනවා. වේගයෙන් කරකැවෙද්දී මේක උත්සාහ කරනවා කැමිය කරකැවෙන පැත්තටම වැඩිපුර පොඩ්ඩක් කරකැවෙනවා. ඒක නිසා කැමිය කරකැවෙනවා කැමිය ඇඩ්වාන්ස් වෙනවා. කැමිය පොඩ්ඩක් හැරෙනවා මේ පැත්තට. කැමිය කරකැවීම සඳහා හදලා තියෙනවා. කැමිය පොඩ්ඩක් වේගෙන් කරකැවෙද්දී වේලාසන කරකැවිලා අර විස්පර්ශක තුඩු වේලාසන ඇරීමක් සිද්ධ වෙනවා. ඒක තමයි කේන්ද්‍රාපසාරී පෙරයුම් මේක. ඊළඟ එක තමයි රික්ත පෙරයුම් මේකකය. එතකොට මේ රික්ත පෙරයුම් මේකකය භාවිතා කරන්නේ මෝටර රථය නවතා තිබෙන අවස්ථාවකදී මෝටර රථය නවතලා තිබෙන්නේ කියන්නේ අයිඩල් අවස්ථාවේදී මේ මෝටර රථය නවතලා තිබෙන අවස්ථාවකදී එන්ජිම තුලට නැත්නම් සිලින්ඩරය තුලට ලැබෙන්නේ සරු ඉන්ධන වාත මිශ්‍රණයක් නෙවෙයි. හොඳ ඉන්ධන වාත මිශ්‍රණයක් නෙවෙයි. සරු නොවුණත් වාතය සහ ඉන්ධන අපි නිෂ්පාදන සමාගම් විසින් සඳහන් කරලා තිබෙන අගයට ලැබිය යුතුව තිබුණත් අපි දන්නවා මෝටර රථයේ නවතා තිබෙන අවස්ථාවකදී අපි ඉන්ධන සහ වාතය යම් කිසි දුර්වල ගතියකින් එනවා. ඒ නිසා මේ අවස්ථාවේදී වාතය අඩු ප්‍රමාණයක් එන නිසා මේ අවස්ථාවේදී පුළිඟුව වේලාසනින් ලබා දිය යුතු වෙනවා. එතකොට මේ වැඩේ වෙන්නේ අවකර වෑල්වයත් වෙන්චූරියත් අතර අවකර වෑල්වේ සහ වෙන්චූරිය අතර අපි ඉදිරි පාඩම් වලදී මේ පිළිබඳව සාකච්ඡා කරන අවකර වෑල්වේ කියන්නේ මොකක්ද? කාබියුලේටරේ වෙන්නේ මොකක්ද? ඔය කතන්දර ටික අපි සාකච්ඡා කරනවා. දැනට මතක තියාගන්න අවකර වෑල්වේ සහ වෙන්චූරිය අතර නලයක් ඔස්සේ සම්බන්ධ කරලා ඒ නලය ගිහිල්ලා ප්‍රාචීරයකට සම්බන්ධ වෙනවා. මේ ප්‍රාචීරය අර කාබියුලේටරේ තියෙන රික්තය උපයෝගී කරගෙන දෙපැත්තට දෝලණය වෙනවා. රික්තය වැඩි නම් ඇදීමකට ලක් වෙනවා.
රික්තය අඩු නම් සාමාන්‍ය අවස්ථාවේදී දුන්න කාකතියෙන් යුක්තව ඒක ස්ථාවරව පවතිනවා. ඒතකොට කාබිනේටරය තුළ වාතය ඇදීමේ ශීඝ්‍රතාවය වැඩි නම් රික්තක ප්‍රමාණයක් තිබෙනවා නම් පීඩනය අඩු නම් මේ ප්‍රාචීරය ඇදෙනවා. ප්‍රාචීරය ඇදුනට පස්සේ අර අපි කියපු ස්පර්ශක තුඩු යුගලක් තිබෙනවා ප්‍රාථමික දඟලේ වෝල්ටීතාවය සම්බන්ධ කිරීම සහ නැති කිරීමට. අන්නේ සම්බන්ධ තැටිය විස්පර්ශක තුඩු වලින් සචල තුඩ සහ අචල තුඩ, සචල තුඩ තමයි කැමියත් ඔස්සේ හැම වෙලාවෙම ඇරීම සහ වැසීම සිද්ධ කරන්නේ. අචල තුඩ ස්ථාවරව තිබෙනවා. අචල තුඩ සහ සචල තුඩ දෙකම ඒ තැටියත් සමග කරකවනවා අර ප්‍රාචීරයට සම්බන්ධ යාන්ත්‍රික ක්‍රමයක් මගින් තැටියම කරකවනවා. එතකොට මේ විස්පර්ශක තුඩු දෙකම කැමිය කරකැවෙන පැත්තට විරුද්ධ දිශාවට කරකැවීම නිසා අනිවාර්යයෙන්ම වේලාසන ඇරීමේ කාර්යය වෙනවා. ඔන්න ඔය කතන්දර ටික තමයි ජොලන පද්ධතියේදී ඔබ දැනගත යුතු වන්නේ. මේකේ දෝෂ පිළිබඳව අපි වෙනම සාකච්ඡා කරනවා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ. ඒ නිසා ඔබත් ඔබගේ අධ්‍යයන කටයුතු වැඩිපුර සිද්ධ කරන්න මේ කාල සීමාව තුළදී. ඒ වගේම තමයි අපේ පන්තිය සම්බන්ධ ළමයිනුත් ඒ වගේම බාහිරින් මේ වීඩියෝ එක නරඹන ඔබ සියලු දෙනාටමත් මේ සඳහා අදාළ පාඩමට අදාළ නිබන්ධන ඔබට ලැබෙන්නට අපේ දුරකථන අංකය තිරේ දිස් වෙනවා. ඒ වගේම අප සමග සම්බන්ධ වීමේ හැකියාවක් ඔබට තිබෙනවා මේ ඔන්ලයින් පාඩම් මාලාව ඔස්සේ. ඔබට සුබ දවසක්, විජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.